සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාහට මේ උතුම් පැවිද්දිවිය ලබා දී මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය කියා දෙන මාගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාගේම නමස්කාරේ වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා සදහැබර අනුග්‍රහය දරන්නේ 73 වන ජන්මදිනය සමරන කුඩා මැණිකේ මෑණියන්ට සෙත් පැතීම පිණිස අනුරාධපුර ගලෙන් බිඳුණු වැව දුටු වැව අංක 892 B නිවසේ පදිංචි ඒ පින්වත් මෑණියන්ගේ දරු මුණුබුරන් එකතු වෙලා. ඉතින් ඒ පින්වතුන් තමයි අද දවසේ මේ ධම්සයුර සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරන්නේ. පින්වත්නි, මේ ලෝකයේ මිනිස්සු කියන දෙයක්, ඒ වගේම හිතන දෙයක් තමයි කවදාද අපි මේ දුකින් නිදහස් වෙන්නේ? කවදාද මේ දුකින් මට ගැලවීමක් තියෙන්නේ? මේ ලෝකේ හැම මිනිසෙක්ම හිතන දෙයක් ඕක. ඉතින් මේ දුකෙන් ගැලවෙන්න මිනිස්සු තමන්ගේ ජීවිතේ එක දේවල් තමන් අනාගතයේ දිහා බල අනාගතයේ මෙහෙම වෙයි කිය තමන්ගේ ජීවිතේ ඒ පාරවල් වල ගෙනියනවා. දැන් රැකියාවක් කරන කෙනෙක් හිතන් ඉන්නවා මේ රැකියා කාලේ ඉවරුණාට පස්සේ පෙන්ෂන් යනවා. පෙන්ෂන් ගියාට පස්සේ අනේ නිවි සැනසෙල්ල පෙන්ෂන් එකක් තරම් මේ බුදුන් ඇඳගෙන මේ දුකෙන් නිදහස් වෙලා නිදහසේ ඉන්න ඕනේ. මිනිස්සු හිතන දේවල් ලෝක මේ ලෝකෙ පින්වත්නි. ඒ වගේම මේ අපි විතරක් නෙමෙයි, මේ රටේ මිනිස්සු විතරක් නෙමෙයි, මේ ලෝකයේ සියලු මිනිස්සු තමන්ගේ මේ ජීවිතේ විඳින දුකින් නිදහස් වෙන්න සෑහෙන මහන්සියක් ගන්නවා වගේම ඒ දුකින් නිදහස් වෙන්න හිත ඉන්න අය. හැබැයි එහෙම ලෝකික බුදුරජාණන් වහන්සේ සරණ යන බුද්ධං සරණං ගච්ඡාමි කියලා ශාස්තුන් වහන්සේව හදවතින් සරණ යන ශ්‍රාවකයෝ ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස. ඒ අය බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගෙන තමයි තමන්ගේ ජීවිතේ පවත්වන්නේ. ඒ අය බුදුරජාණන් වහන්සේට හදවතින්ම ආදරය කරලා තමයි තමන්ගේ ජීවිතය ගෙනියන්නේ. ඒ අය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දිවි පුදලා තමයි තමන්ගේ ජීවිතය ගෙනියන්නේ. ඉතින් ආන්නේ පිරිසත් මේ දුකෙන් නිදහස් වීම ගැන කල්පනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආන්නේ ශ්‍රාවකයන්ට මේ දුකෙන් නිදහස් වෙන්න මාර්ග තියෙනවා. ඒ දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ග මොනවාද කියලා භාග්‍යවතුන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුලින් අපිට කියා දෙනවා. ඉතින් අද මේ පින්වත්තුන් ශ්‍රවණය කරන්නේ ආන්නේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල අන්තර්ගත
උතුම් වූ බුද්ධ දේශනාවක්. මේ උතුම් දේ බුද්ධ දේශනාව අන්තර්ගත වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ පංචක නිපාතයට අයිති මේ සූත්‍ර දේශනාවේ නම තමයි විමුක්තායතන සූත්‍රය. දුකින් නිදහස් වීමට ඇති තැන් ගැන වදාළ දේශනාව. දැන් අපි එහෙනම් හොය හිටපු දෙයට මේ වටිනා උත්තරයක් තමයි දැන් ලැබෙන්නේ. අපි දුකෙන් නිදහස් වෙන්න කී එක තැන් වලට යනවනේ. අද මේ සූත්‍ර දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ අපිට කියා දෙනවා දුකෙන් නිදහස් වීමට ඇති තැන් ගැන වදාළ දේශනාව. විමුක්ත ආයතනය, විමුක්තිය පිණිස තියෙන ආයතනය, ස්ථාන. ඉතින් අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන තැන් මොනවද? භාග්‍යතුන් වහන්සේ දා වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ, අනේ පිටිසතුමාගේ ආරාමේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්කවේ විමුක්තායතනානි. පින්වත් මහණෙනි, මේ දුකෙන් නිදහස් වීමට තැන් 5ක් තියෙනවා. යත්ත භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. යම් තැනක කෙලෙස් තවන වීරය ඇති. මේ කෙලෙස් තවනවා. අපි ඇඟ තවනවා කියනවනේ ප්‍රශ්නෙට. ඒ වගේ මේ හිතට රාගයේ, දේශයේ, මෝහයේ නැමැති කෙලෙස් එනකොට තවනවා. ඒ කෙලෙස් තවන්ට වීරය ඇති. ඊට පස්සේ දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන. අපි එක එක අයට ජීවිතේ පූජා කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ධර්මයටයි දිවි පුදලා ඉන්නේ. අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. දිවි පුදා ධර්මයේ හැසිරෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදී වූ භික්ෂුවගේ නිදහස් නොවූ සිත නිදහස් වෙයිද? අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. නිදහස් නොවූ හිත දැන් නිදහස් වෙලා නැහැ කෙලෙස් වලින්. ඒ කෙලෙස් වලින් නිදහස් වෙයිද? අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti. ඡය නොවූ ආශ්‍රවයෝ ඡය වී යද්ද. ගෙවිලා ගිය, ගෙවිච්ච නැති ආශ්‍රවයෝ තියෙන ඉතුරු වෙච්ච. ඒ ආශ්‍රවයෝ සම්පූර්ණ නැති වෙලා යනවාද? අනනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. ඒ වගේම නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්ත්වයට පැමිණෙද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එසේ දුකින් නිදහස් වීමට ඇති තැන් 5ක් තියෙනවා. පංචමානි භික්කවේ විමුක්තායතනානි. එහෙම තැන් එහෙනම් කීයක් තියෙනවද පින්වත්නි? 5ක් තියෙනවා. කොහොම ඉන්නේ කෙනාද? කෙලෙස් තවන වීරය ඇති. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන අප්‍රමාදී වූ භික්ෂුවගේ, ප්‍රමාදී වෙච්ච කෙනෙක් නෙමෙයි. නිදහස් නොවූ සිත නිදහස් වේද? මේ තැන් 5ට ආවොත් මොකද වෙන්නේ? නිදහස් නොවූ සිත නිදහස් වෙනවා. ඡය නොවූ ආශ්‍රවයෝ ඡය වෙලා යනවා. මේ තැන් 5ට ආවොත් නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්ත්වයටත් පැමිණෙනවා. එසේ දුකෙන් නිදහස් වීමට තියෙන තැන් 5 තමයි දැන් ඉගෙන ගන්න. මේ බුද්ධ දේශනාව ඇසුරින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න කතමානි පංච. ඒ 5 කුමක්ද? දුකෙන් නිදහස් වීමට තියෙන තැන්. පළවෙනි තැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉද භික්කවේ භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති. මහණෙනි, මෙහිලා භික්ෂුව හට ශාස්තුන් වහන්සේ ධර්ම දේශනය කරනවා. අඤ්ඤතරෝ වා ගරුට්ඨානියෝ සබ්‍රහ්මචාරී. බුදුරජාණන් වහන්සේ නැත්තම් මේ අනික් ගුරුතනතුරේ සරසන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ නැත්තම් භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයෙක්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන ආචාර්යන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථා භික්කවේ තස්ස භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති අඤ්ඤතරෝ වා ගරුට්ඨානියෝ සබ්‍රහ්මචාරී.
එතකොට මේ භික්ෂුව මොකද කරන්නේ? මහණෙනි මේ භික්ෂුවට ශාස්ත්‍රුන් වහන්සේ හෝ වෙනත් ගුරු තැනෙහිලා සැලකෙන සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් හෝ යම් යම් අයුරෙන් ධර්මයේ දේශනා කරද්ද විවිධ ආකාරයට කියා දෙනවා ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාතථාසෝ තස්මින් ධම්මේ අත්තපටිසංවේදීච හෝති. මේ ධර්මයේ අහන් ඉන්න මේ භික්ෂුව මොකද කරන්නේ? ඒ ධර්මයේ අරුත් මනමින් දන්නවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් කියනකොට ඒ ධර්මයේ හොඳට කල්පනා කරලා ඒකේ අර්ථය තේරුම් ගන්නවා. ඔව් අත්තපටිසංවේදීච හෝති ධම්මපටිසංවේදීච. ඒ විතරක් නෙමෙයි. ඔව් ධර්මයක් මනමින් දන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පෙළ බුද්ධ වචනේ එක හොඳට හිතේ දරාගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒ බුද්ධ වචනේ ඒ කියන වචනවල අර්ථ මේ භික්ෂුව දන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේ මහණෙනි මේ ලෝකේ අනිත්‍යයි කියලා කිව්ව ගම මේ භික්ෂුව දන්නවා ලෝකය කියන්නේ කුමක්ද? මේ තියෙන ගෝලාකාර ලෝකෙ නෙමෙයි. ඇස කන නාසය දිවකය මනස නම් වූ ලෝකය. මේ ඇස කන නාසය දිවකය මනස කියන ලෝකය අනිත්‍යයි කියලා භික්ෂුව අර්ථය තමන්ගේ අනුව කල්පනා කරනවා. අර්ථයක් දන්නවා. බුද්ධ වචනේත් දන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තස්ස අත්තපටිසංවේදිනෝ මේ විදිහට අර්ථයක් දන්නේ භික්ෂුව. ඔව් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා. ඒ වගේම ධම්මපටිසංවේදිනෝ ධර්මයේ ඒ පෙළත් බුදුරජාණන් වහන්සේ වදාළම වචනේත් හරියටම දන්නවා. දැන් දුක්ඛ ආර්ය සත්‍ය කිව්වොත් මේ නිකන් එකපාර ඔහේ උත්තර දෙන්නේ නැහැ. බුද්ධ වචනේටම අනුව හරියටම උත්තර දෙනවා. ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්, ජරාපි දුක්ඛ, වයසට යෑම දුකක්, ව්‍යාධිපි දුක්ඛෝ, මේ ලෙඩවීම දුකක්, මරණම්පි දුක්ඛං. මෙයා දුක බුද්ධ වචනේ වදාළ විදියටම හිතේ දරාගෙන ඉන්නවා. ඊට පස්සේ මෙයා ඒ දුකේ ඒ විදියට පෙළක් දන්නවා. ඒකේ අරුතක් දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්ස අත්තපටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ පාමුජ්ජං ජායති. එතකොට මොකද වෙන්නේ? මේ භික්ෂුවට මොකද වෙන්නේ? හරියට ධර්මයේ අරුතත් නුවණින් තේරුම් ගත්තා. දැනගන්නා. ධර්මයේ නුවණින් දැනගන්නා. ඔව් අරුතක් දන්නවා. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා. ධර්මයේ නුවණින් දැනගන්නා. ඒ භික්ෂුවට මොකද වෙන්නේ? පාමුජ්ජං ජායති. හිතේ ප්‍රමුදිත බව ඇති වෙනවා. හිතේ ප්‍රමුදිත බව ඇති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පමුදිතස්ස පීති ජහයති. ඕ ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇති වෙනවා. දැන් හිතේ මුලින්ම ප්‍රමුදිත භාවය ඇති වුණා. ඊට පස්සේ මේ භික්ෂුවට ප්‍රීතිය ඇති වෙනවා. සතුට ඇති වෙනවා. දැන් මේ ධර්මයේ අර්ථය දැනගන්නවා. ධර්මයේ පෙළ දැනගන්නවා. මේ පෙළ දරාගෙන දන්නේ හින්දා, පෙළ දරාගන්නේ හින්දා මේ භික්ෂුවට මොකද වෙන්නේ? හිතේ ප්‍රමුදිත භාවය ඇති වෙනවා. ප්‍රමුදිත භාවය ඇති වෙලා ප්‍රීතිය ඇති කරනවා. ප්‍රීති මනස්ස කායෝ පස්සම්භති. මේ ප්‍රීතිය ඇති සිත් ඇති යෝගේ කය සංසිඳනවා. කය සැහැල් වෙනවා. ප්‍රීතිය සිත තියෙන මේ භික්ෂුවකගේ කය සංසිඳනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සද්ද කායෝ සුඛං වේදේති. ඊට පස්සේ මොකද වෙන්නේ? සංසිඳුණු කය ඇති කෙනා අන්න නිරාමිස සැපයක් භුක්ති විඳිනවා. පස්සද්ද කායෝ පස්සම්භති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සද්ද කායෝ සුඛං වේදේති. සංසිඳුණු කයක් ඇති කෙනා සැපයක් විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඊට පස්සේ මෙයා මේ සැප ඇති කෙනා හිත සමාධිමත් කරගන්නවා. මෙතනදී හිත සමාධිමත් වීම කියන්නේ අරහත් ඵල සමාධිය. දැන් ධර්මය අහනකොට මොකද වෙන්නේ? හිත ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදිත ඇති වෙලා ප්‍රීතිය ඇති වෙනවා. ඊට පස්සේ කය සැහැල්ලු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන් සැපයක් භුක්ති විඳිනවා. නිරාමිස සැපයක්. සුඛිනෝ චිත්තං සමාධියති. ඒම සැප ලබන ගමන් හිත සමාධිමත් වෙලා අරහත්ත්වයටපත් වෙනවා. බලන්න එනම් පළවෙනි විමුක්තායතනෙ බුදුරන් ඉද බික්කවේ පඨමං විමුක්තායතනං. පින්වත් මහණෙනි මේක තමයි පළවෙනි විමුක්තායතනය.
මොනවද? ඔව් යත්ත බික්කුණෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti අනුනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. බුදුරණවහන්සේ දේශනා කරනවා මහණෙනි යම් තැනක කෙලෙස් තවන වීරිය ඇති දහමට දීපුදා ධර්මයේ හැසිරෙන අප්‍රමාදී වූ භික්ෂුවකේ සිත භික්ෂුවකේ නිදහස් නොවූ සිත නිදහස් වෙයිද? ශේන වූ ආශ්‍රවෝ ශේවී යද්ද නොපෙමිනි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්ත්වයට පැමිණෙද්ද? එසේ දුකින් නිදහස් වීමට ඇති පළමු විමුක්ති ආයතනය මොකක්ද? මෙයයි. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් ගුරුතරතුනේ තියෙන ආචාර්යයන් වහන්සේ වදාළ ධර්මය අහනවා. ආපු ගමන් ඒ ධර්මය අහන එක තමයි යාට තියෙන විමුක්ත ආයතනය. බලන්නකො පින්වත්නි හරි පුදුමයි නේද? එහෙනම් ධර්මය ඇසීම කියන්නේ විමුක්ත ආයතනයක්. ඒ ධර්මය අහලා ඒකේ අරුත හරියට දැනගන්න එක, ඒ බුද්ධ වචනේ හරියට දරාගෙන ඉන්න එක. ඒක විමුක්ත ආයතනයක්. දැන් බලන්න ඔබ දුකෙන් නිදහස් වෙන ආයතනේ ඒ තැන ඔබගේ හදවතේ තියෙනවද? යම් ධර්මයක් දැන් චතුරාර්ය සත්‍ය ගත්තොත් චතුරාර්ය සත්‍ය දරාගෙන ඉන්නවා. බුද්ධානුස්සතිය ගත්තොත් බුදු ගුණ දරාගෙන ඉන්නවා. ධම්මානුස්සතිය ගත්තොත් දහම් ගුණ දරාගෙන ඉන්නවා. සංඝානුස්සතිය ගත්තොත් සංඝ ගුණ දරාගෙන ඉන්නවා. පටිච්ච සමුප්පාදය ගත්තොත් පටිච්ච සමුප්පාදය දරාගෙන ඉන්නවා. ඒවේ අර්ථ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම දරාගෙන ඉන්නවා. හිතට එන දේවල් නෙමෙයි. එතකොට ඒ විදිහට කල්පනා කර එයාගේ ඒක විමුක්ත ආයතනයක්. එයා අරහත්ත්වයට දක්වාම ගෙනියන්න තියෙන දෙයක්. එහෙනම් ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය කියන්නේ විමුක්ත ආයතනයක්. දැන් බලන්න පින්වත්නි එදා අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ ඉසිපතන මේකදායති. මේ පළවෙනි විමුක්ත ආයතනය තමයි පස්වග භික්ෂුන් වහන්සේලා සෝතාපන්න ඵලයටපත් වුණා. ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනකොට මේ ටිසේරම වුණා පස්වග භික්ෂුන් වහන්සේට. කොණ්ඩඤ්ඤ වප්පපති මහානාමස්සජී. ඒ සියලුම පස්වග භික්ෂුන් වහන්සේලා සෝතාපන්න වුණා. අනාත්ම ලක්ෂණ සූත්‍රයේ දේශනා කරනකොට ඒ පස්නමම අරහත්ත්වයටපත් වුණා. එහෙනම් පළවෙනි විමුක්ත ආයතනය තමයි ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය. ඒක විමුක්තිය නිදහස් වෙන්න උපකාර වෙන ප්‍රධාන ආයතනයක්. දැන් මේ පිංගුතුන් මේ මොහොතේ කරන්නේ ඒ විමුක්ත ආයතනයට තමන්ගේ ජීවිතේ යොමු කරලා තියෙනවා. දවසක් හරි ඉස්සර අතීතේ හරි ලස්සන සිදුවීමක් වුණා. මිනිස්සු ඉස්සර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනකොට මිනිස්සු යනවා අහන්න. සුදු ඇඳගෙන ලස්සනට ඉතින් මේ මිනිස්සු ගිහලා දැන් වැඳගෙන භාගතුන් වහන්සේ ඉස්සරහා බණපද අහනවා. ඉතින් අද වගේම එදත් හිටියා ওই බණ අහන ASCII පිටපොකට්කාරයෝ. ඒ ඇත්ත යන්නේ මොකද සුදු ඇඳුම ඇඳගෙන ලස්සනට වැඳගෙන යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? අනිත් අයගේ පර්ස් වලට තට්ටු කරනවා. පිටපොකට්කාරයෝ දෙන්නෙකුත් දැන් ආවා සැදැහැවත් විදියට රඟපාගෙන මෙතන මේ බණ අහන්න. හැබැයි බණ අහන්න තාවේ පින්වත්නි නෑ. ආවේ කුමකටද? පිටපොකට් ගන්නට. දැන් එක පිටපොකට්කාරයෙක්ට හිතුණා දැන් විශාල සෙනඟක් ඉන්නවා. මේ පිටපොකට්කාරයට හිතුණා මේ මෙච්චර විශාල සෙනඟක් ඉන්න එකේ අද පිටපොකට් නොගහ මොනවද කියන්නේ කියලා බලන්න ඕනේ. මේ මිනිස්සුත් ඇවිල්ලා අහනවා. අහලා හරි සතුටු වෙනවා. අපි පිටපොකට් ගහලා යනවා. අද මොකද මේ වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕනේ කියලා ඒක පිටපොකට්කාරයෙ පිටපොකට් ගහන එක පැත්තක තියලා අර මිනිස්සු ගාම දැන් එයා දැන් රංගපාන එක පැත්තක දාලා මොන බණ චුට්ටක් අහන්න පටන්. අනිත් එක්කලා හොඳට ගහගෙන ගියා. හැමෝගෙම. බුදුරජාණන් වහන්සේ දැන් බැලුවා බුදු නෙතින් කවුද අද ධර්ම අවබෝධ කරන්නේ. ඉස්සරහට වෙලා ඉන්න ඔක්කොම ඉස්සරහත් ඉන්න හොඳට වැඳගෙන පිරිසක් නෑ කවුරුත් නෑ. බලනකොට පේනවා පිටපොකට් කාරෙක් ඇවිල්ලා. දෙන්නෙක් ඇවිල්ලා. එක්කෙනෙක් බණ අහන් ඉඳගෙන ඉන්නවා. මොකද්ද මේ කියන්නේ කියලා. බලනකොට යාට ධර්මාවබෝධයට විමුක්තියට තියෙන ආයතනෙ තියෙනවා. ධර්ම ශ්‍රවණය. පිටපොකට් කාර්යයටම අරමුණු කළා. භාගතුන් වහන්සේ ලස්සනට ධර්මයේ දේශනා කළා. එදා පිටපොකට් කාර්යය ඊ දහම් පාරය ඉගෙනගෙන ඉවරනකොට අහලා ඉවරනකොට සතර අපායන් සදාටම නිදහස් වුණා. සෝතාපන්න ඵලයටපත් වුණා.
බලන්න පින්වත්නි ධර්ම ශ්‍රවණය කියන්නේ විමුක්තායතනය. ආවේ කුමටද පිට්පුවට ගහන්නයි. ඒ ධර්මය ඇසූ පමණින් මොකද උනේ? තමන් මේ සසරින් නිදහස් වෙන ප්‍රතිපදාවට ආවා. එහෙනම් පළවෙනි විමුක්තායනේ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අහනවා. ඒ අහලා අරුත හොඳට හිතේ හිතනවා. ඒක තමයි පළවෙනි විමුක්තායතනය. ඊට පස්සේ දෙවෙනි විමුක්තායතනය නිදහස් වීමට ඇති දෙවෙනි තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවද මානිනි භික්ෂුවක් හට ශාස්ත්‍රුන් වහන්සේ හෝ වෙනත් ගුරු තනතෙලහා සැලකින සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් හෝ ධර්මයේ දේශනා නොකරති. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ කියන්නේ මේ භික්ෂුවට. තවත් භික්ෂුන් වහන්සේ නමක් ධර්මයේ කියන්නේ. හැබැයි මේ භික්ෂුවත් එක දෙයක් කරනවා. අපිචකෝ යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන පරේසං දේසේති. මේ භික්ෂුව මොකද කරන්නේ? යම් විදියකට බණපදයක් අහලා තියෙනවද? අසන ලද්දේ වේද? යම් මයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වේද? ඒ ධර්මය විස්තර වශයෙන් තව කෙනෙක්ට දේශනා කරනවා. දැන් සමහරට උන්න බණපදේ අහගෙන යනවා. අහගෙන ගිහලා තව කෙනෙක්ට කියනවා. ඒ කියනකොට මොකද වෙන්නේ? බුදුරන් වහන්සේ දේශනා කරනවා. දැන් භාගතුන් වහන්සේ දැක්කා. යතා යතා භික්කවේ භික්ඛු යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන පරේසං දේසේති. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් මයුරකින් ඉගෙන ගන්නා ලද ධර්මයේ විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරයි. මහණෙනි භික්ෂුව යම් අයුරින් අසන ලද්දේ පිරිවහන ලද්දේ ඒ ධර්මයේ දේශනා කරයිද තථා තථාසෝ තස්මින් ධම්මේ අත්තපටිසංවේදීච හෝති ධම්මපටිසංවේදිත. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ අයුරින්ම මේ භික්ෂුව එසමෙහි ධර්මයේ අරුත් මැනවින් දන්නා වේ. බණ කියන ගමන් මොකද වෙන්නේ? ධර්මයේ අරුත් භික්ෂුවට තේරෙන්න පටන් ගන්නවා. බණ කියන ගමන්ම ධර්මයේ අරුත තේරෙන්න පටන් ගන්නවා. බුදුරණන් වහන්සේ දේශනා කරනවා අත්තපටිසංවේදිත අර්ථයක් දැන ගන්නවා භික්ෂුව. ධම්මපටිසංවේදීච ධර්මයක් දැන ගන්නවා. භික්ෂුව බණ කියන ගමන්ම මොකද වෙන්නේ? භාගතුන් තස්ස අත්තපටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ මේ විදිහට අර්ථයක් ධර්මයක් දන්න භික්ෂුව පාමොජ්ජං ජාති බණ කියන ගමන්ම හිතේ ප්‍රමුදිතභාවය හටගෙන. පමුදිතස්ස පීති ජායති ප්‍රමුදිතභාවයත් එක්ක සතුට පීතිය උපතුණා. පීති මනස කායෝ පස්සම්පති ප්‍රීතියෙන් යුක්ත මනස හින්දා කය සැහැල් වුණා. පස්සද්ද කායෝ සුඛං වේදේති කය සැහැල් වෙනවත් එක්කම සැපේ භුක්ති නිරාමිස සැපයක් භුක්ති විඳින්නා. සුඛිනෝ චිත්තං සමාධියති. මේ භික්ෂුව මොකද වෙන්නේ? හිත සමාධිමත් කරගත්තා. අරහත් ඵල සමාධියටපත් වුණා. භාගතුන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි විමුක්තායතනෙ තමයි යෝග. ධර්මයේ කියනවා තව කෙනෙක්ට. ධර්මයේ කිය ඉන්නකොට එයාගේ හිත පහදින්න පටන් ගන්නවා. ඒ හිත පැහැදිලා මොකද වෙන්නේ? ප්‍රීතිය ඇති වෙනවා. ඊට පස්සේ මේ ප්‍රමුදිතභාවය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. කය සැහැල්ලු වෙනවා. ඊට පස්සේ සැපේ භුක්ති විඳිනවා. අරහත්ත්වයටපත් වෙනවා. මේ බණ කියන කම. මේක ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගොඩාක් භික්ෂුන් වහන්සේලාට වෙලා තිබ්බ අතීතයේ කතාවල. මේ භික්ෂුන් වහන්සේ භික්ෂුන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව සමහරව. ඉතින් මේ මහා තෙරුන් වහන්සේලා බණ කියලාම නේ. ඉතින් කියනවා මගේ එහෙනම් පළවෙනි ධර්ම දේශනාව අහන්න හැමෝම එන්න කියනවා. බොහෝ කාලයක් පැවිදි වෙලා. ඉතින් මේ තෙරුන් වහන්සේ ධර්මයේ කියනවා. කියනකොට එතන ඉන්න භික්ෂුන් වහන්සේලා අවබෝධ කරනවා මේ තෙරුන් වහන්සේ ධර්මාසනේ ඉඳගන්නේ ධර්මයක් අවබෝධ කරපු භික්ෂුවක් හැටියට නෙමෙයි. හැබැයි ධර්මාසනේ නැගිටින්නේ රහතන් වහන්සේ. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන දෙයක් තමයි පින්වත්නි හොඳට හිතේ දරා ගන්නට. තමන් ධර්මයක් දරාගෙන ඒ ධර්මයේ තව කෙනෙක්ට කියලා දෙනවා. දැන් බලන්න තමන්ගේ දරුවන්ට තමන් ඉගෙනගත්ත ධර්මයක්, තමන් අහපු ධර්මයක්, හිතේ තියෙන ධර්මයක් කියලා දෙනවද? ඒක තමන්ට විමුක්තායතනයක්. තමන්ට විමුක්තායතනයක්. තමන්ව රැක ගන්න කෙනෙක්. තමන්ගේ දරුවන්ට, තමන්ගේ හිතවත් අයටත්, හිත මිත්‍රයන්ටත් ධර්මයමයි කියන්නේ. එයා දන්නවා. ඒ ධර්මයේ කියන්න එයාට සසරින් නිදහස් වෙන්න එයාට උපකාර වෙනවා. සසරින් නිදහස් වෙන්න උපකාර වෙනවා. ඒක තමයි දෙවෙනි විමුක්තායතනෙ දුකෙන් නිදහස් වීමට තියෙන තැන. පළවෙනි එක ධර්ම ශ්‍රවණිය. දෙවෙනි එක එහෙනම් ධර්ම දේශනාව.
දුකෙන් නිදහස් වෙන්න තියෙන තැන. දැන් බලන්න මේ සද්දයකේ මේ පිංගුතුන් අහන මේ බණපද අහලා හිතේ දරාගෙන තමන්ගේ යාළුවන්ට හිත මිත්‍රයන්ට කතා කරනවද? එහෙනම් විමුක්තායතනයක් ඔබටත් තියෙනවා. ධර්මයේ අහනවා නම් එතනත් විමුක්තායතනයක් තියෙනවා. ධර්මයේ අහපු ධර්මයේ හිතේ දරාගෙන කියනවනම් එතනත් විමුක්තායතනයක් තියෙනවා. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි විමුක්තායතනය. තවද මහණෙනි භික්ෂුවක්කට ශාස්ත්‍රුන් වහන්සේ හෝ වෙනත් ගුරු තැනතුලයා සැලකෙන සබ්‍රාහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මයේ දේශනා කරන්නේ නැහැ. යම් අයුරකින් අසන ලද්දේ වේද? යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වේද? ඒ ධර්මයේ විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරන්නේත් නැහැ. දැන් මෙයා බණ ධර්මයක් අහන්නෙත් නැහැ. ඊට පස්සේ මේ භික්ෂුව ඉගෙනගත්ත ධර්මයක් කියන්නෙත් නැහැ. හැබැයි මේ භික්ෂුව එක දෙයක් කරනවා. අපිචකෝ යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන සජ්ජායං කරෝති. ආන්න මේ භික්ෂුව මොකද කරගන්නේ? යම් අයුරකින් අසන ලද්දේද යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේද ඒ ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරනවා. ලස්සනට පිරිත හැටියට කියනවා. දැන් සතිපට්ඨාන සූත්‍රේ නම් සතිපට්ඨාන සූත්‍රයේ ලස්සනට කියනවා. අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකාදන්ත. එයා ඒක කියන ගමන් කල්පනා කරනවා. මේ කයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් සජ්ජායනා. දවසක් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සජ්ජායනා කළා තියෙනවා. ධර්මස්වාමී. භාග්‍යතුන් වහන්සේ හදමඩලෙන් එන ධර්මයේ භාග්‍යතුන් සම්මා සම්බුද්ධත්වයට පස් වුණාට පස්සෙත් සක්මන් කරන ගමන් භාග්‍යතුන් වහන්සේ සජ්ජායනා කරනවා. ඔතන හිටියා භික්ෂුවක්. ඒ භික්ෂුව හොරෙන් අහගෙන හිටියා. මොකද්ද භාග්‍යතුන් සජ්ජායනා කළේ? පටිච්චසමුප්පාදේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ භික්ෂුව හොරෙන් පැත්තකට වෙලා අහගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වරයෙන් මේ පටිච්චසමුපාදේ කවුරුත් නැහැ. තනියෙන් සජ්ජායනා කරන එක. බලන්නක බුදු කෙනෙක් නේ. බුදුරජාණන් වහන්සේ තනියෙන් තමන් වහන්සේම අවබෝධ කරගත්ත ධර්මය සජ්ජායනා කරනවා. කිසි කවුරුත් නැහැ. මේ භික්ෂුව හොරෙන් අහගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ භික්ෂුව එන්න කිව්වා. භික්ෂුව ඇහුණද කිව්වා මං සජ්ජායනා කරපු එක. එහෙමයි ස්වාමී. ඕක හොඳට හිතේ දරා ගන්න කිව්වා. ඕක හොඳට සජ්ජායනා කරන්න කිව්වා. හොඳට පුරුදු කරන්න කිව්වා. පටිච්චසමුප්පාදේ. ඒ භික්ෂුව ඒ විදිහටම කළා. සජ්ජායනා කළා. පුරුදු කළා. අරහත්ත්වයටපත් වුණා. එහෙනම් මේ අපි ඉගෙනගත්ත ධර්මයේ ලස්සන්ට අර්ථ හිත තමන් සජ්ජායනා කරනවාද? පිරිතක් කිව්වා. දැන් අපි ගොඩක් වෙලාවට පිරිත් කියන්නේ මොකටද? අමනුෂ්‍යයන්ගේ බයෙන් දුර වෙන්න. එහෙම නැතුව දැන් ආලෝක පිරිත වුණත් රතන සූත්‍රයේ වුණත් අපි අර්ථ හිත කියනවා නම් මේ සසර දුකින් නිදහස් වෙන්න ඒක උපකාරයි. ඒ සසර දුකින් නිදහස් වෙන්න උපකාරයි. දැන් ආලෝක සූත්‍රය කියවන කිංසුද විත්තම් පුරුෂස්ස සෙට්ටං. පුරුෂයාට තියෙන ශ්‍රේෂ්ඨ දේ කුමක්ද? කිංසු සුචින්නෝ සුකමාවා. ওই විදිහට අර්ථ හිතනකොට සද්ධීද විත්තම් පුරුෂස්ස සෙට්ටං. මෙයා පිරිතක් හැටියට කියන්නේ අර්ථ හිත. සද්ධාව තමයි පුරුෂයාට තියෙන ශ්‍රේෂ්ඨම දේ. ධම්මෝ සුචින්නෝ සුක ධර්මයේ හැසිරුණු තමයි පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ආන්‍යා පිරිත උනත් කියනවා අර්ථ හිත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම කියනකොට මොකද වෙන්නේ? මෙයාට අර්ථයත් සංවේදී වෙන්න පටන් ගන්නවා. ධර්මයත් සංවේදී වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? හිතේ ප්‍රමුදිත භාවය හට ගන්නවා. ප්‍රමුදිත භාවයෙන් ප්‍රීතිය හට ගන්නවා. ඇයි අර්ථය හිත කියන්නේ මේ පිරිත. ඊට පස්සේ ප්‍රීතිය හින්දා කය සැහැල් වෙන්න පටන් ගන්නවා. මේ පිරිත් කියන පටන් ගත්තේ. හැබැයි කය සැහැල් වෙනවා. එහාට මෙහාට ඇඹරි නෑ. ඇයි අර්ථය හිත කියන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් පස්සද්ද කායෝ සුඛං වේදිති. දැන් කය සැහැල් වුණාට පස්සේ සැපේ භුක්ති විඳින්න පටන් ගන්නවා. ඊට පස්සේ සුඛිනෝ චිත්තං සමාධියති. එයා අරහත්ත්වයට දක්වාම අරහත් ඵල සමාධියට යන්නටත් මේ සජ්ජායනාව උපකාර වෙනවා. බලන්න පින්වත්නි පුදුමයි නේද? දවසක් භික්ෂුන් වහන්සේලා අසුභ භාවනා කර්මස්ථානේ හොඳට අසුභ භාවනාව පුරුදු කරලා භාගතුන් වහන්සේ ගාවට වැඩියා. මේ භික්ෂුන් වහන්සේලා බොහෝ කාලයක් අසුභ භාවනාව පුරුදු කරලා ආවේ. හැබැයි මේ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ දැක්කා මේ භික්ෂුන් වහන්සේලාගේ හිතේ තාම ධර්ම අවබෝධ කරලා නැහැ. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලාට භාගතුන් වහන්සේ කිව්වා මේ පින්වත් මහණෙනි ඔය මේ භාවනා කරපු ධර්මෙම
ආයි ගිහිල්ලා මේ වනාන්තරයට ගිහිල්ලා සජ්ජායනා කරන්න කිව්වා. දැන් භාවනා කරපු දෙයක්. හැබැයි මේ භික්ෂුන් වහන්සේලා කී කරුයි. ශාස්ත්‍රුන් වහන්සේ ගුරු තැන්වල තර ඇයි? ඔව් තමන්ගේ ජීවිතේ පුදලා තියෙන ධර්මයට. භාගතුන් වහන්සේට පුදලා තියෙන්නේ. මේ භික්ෂුන් වහන්සේලා මුකුත් කිව්වේ නැහැ. භාගතුන් වහන්සේ එහෙමයි කියලා. දැන් කාලයක් තිස්සේ භාවනා කරපු දෙයක්. අපි නම් කියයි අපි මේ භාවනා කරපු දෙයක් මොකටද දැන් ඕක සජ්ජායනා කර ඉන්නේ. හිතෙන් වඩපු එකක් නෙමේක. නෑ මේ භික්ෂුන් වහන්සේලා ගිහිලා මාස 3 එක කළා. සජ්ජායනා කළා. මාස 3න් පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා රහත්ත්වයට රහතන් වහන්සේලා වෙයි. එහෙනම් මේ අපි මේ පිරිස සජ්ජායනා කරන්නේ අර්ථ හිත කිව්වොත් ඒක අරහත්ත්වයට දක්වාම යන්න උපකාර වෙනවා. බුදුරණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය තමයි තුන්වෙනි විමුක්තායතනය. පළවෙනි එක ධර්මය අහන එක, දෙවෙනි එක අහපු ධර්මයක් තව කාට හරි කියලා දෙන එක. තුන්වෙනි එක ඒ අහපු ධර්මයක් තනියෙන්ම බෝධියක් ගාවට හරි, චෛත්‍යයක් ගාවට හරි, ගෙදර බුදු පිළිමේ ගාවට හරි ගිහිල්ලා අර්ථ හිත තනියෙන් නිදහසේ සජ්ජායනා කරනවා. අන්න නිකලස් වෙන්න යට උපකාර වෙන විමුක්තායතනය. විමුක්තායතනය. දැන් කීයද විමුක්තායතන පින්වත්නි? විමුක්තායතන 3යි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි විමුක්තායතනය. තවද මහණෙනි භික්ෂුවහට ගුරුතැනෙහිත සලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් වූ ධර්මයේ දේශනා නොකරති. දැන් මේ භික්ෂුවට පළවෙනි කාරණාව ධර්මයේ අහනකොට විමුක්තිය කරා යන්නේ නැහැ. ඊට පස්සේ මේ භික්ෂුව ඉගෙන ගන්නා ධර්මයේ තව විස්තර වශයෙන් අන්‍යයන්ට කියන්නේත් නැහැ. ඒ වගේම යම් ආයුරකින් අසන ලද්දේද යම් ආයුරකින් ඉගෙන ගන්න ලද්දේද ඒ ධර්මයේ සජ්ජායනා කරන්නේ නැහැ. ඔය තුනම කරන්නේ. හැබැයි මේ භික්ෂුව එකක් කරනවා. ඔන්න ඊළඟ විමුක්තායතනය. බුදුරණන් වහන්සේ දේශනා කරනවා අපිචකෝ යතා සුතං යතා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්ඛේති අනුවිචාරේති මනසානුපෙක්ඛති. බුදුරණන් වහන්සේ දේශනා කරනවා මෙයා මේ භික්ෂුව ධර්මයේ අහනකොටත් නෙමෙයි අහන එකක් නෙමෙයි මේ විමුක්තිය කරා යන්නේ. ඊට පස්සේ ධර්මයේ දේශනා කරනකොටත් නෙමෙයි. මේ ධර්මයේ සජ්ජායනා කරනකොටත් නෙමෙයි. හැබැයි මේ භික්ෂුව තනියෙන් ඉඳකොට කල්පනා කරනවා. කොහොමද? භාගතුන් දේශනා කරනවා යම් ආයුරකින් ඉගෙන ගන්නා ලද්දේද ඒ ධර්මයේ යම් ආයුරකින් අසන ලද්දේද යම් ආයුරකින් ඉගෙන ගන්නා ලද්දේද ඒ ධර්මයේ අනුවිතක්කේ චේතසා අනුවිතක්කේති. බුදුරණන් වහන්සේ දේශනා කරනවා සිතින් විතර්ක කරනවා. සිතින් නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත විචාරනවා. නුවණින් විමසනවා. මහණෙනි දැන් මේ භික්ෂුව මොකද කරන්නේ? දැන් ඔන්න චතුරාර්ය සත්‍යන දුක්ඛාර්ය සත්‍ය දින්න ගමන් කල්පනා කරනවා පුටුවකට දැන් මේ පින්වතුන්ට කියමුකෝ. මේ පින්වතුන්ට පුළුවන් දැන් චතුරාර්ය සත්‍ය දරාගෙන ඉන්නවා නම් දුක්ඛාර්ය සත්‍ය මොකද්ද? කල්පනා කරනවා. ඔන්න විමුක්තායතනයක්. කොහොමද? ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්, ජරාපි දුක්ඛ, වයසට යෑම දුකක්, මරණම්පි දුක්ඛං, මරණයටපත් වීම දුකක්. ඊට පස්සේ ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීම දුකක්, අප්පියේහි සම්පයෝග දුක්ඛෝ, අප්‍රියන් හා එකතු වෙනවා ඒක දුකක්. පියේහි විපයෝගෝ දුක්ඛෝ, ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. යම් පිච්ඡං නලබති තම යමක් කැමැතිද ඒක නොලැබෙන එක දුකක්. සංකීතේන පංච උපාදාන සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි. ඊට පස්සේ මෙයා මේකෙන් අර සංක්ෂේපයෙන් පංච උපාදානස්කන්ධය දුකයි. සංක්ෂේපයෙන් පංච උපාදානස්කන්ධය දුකයි කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය. මෙයා මේක තනියෙන් ඉන්න ගමන් කල්පනා කරනවා. වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. එතකොට මෙයා ඊට පස්සේ කල්පනා කරනවා ඔහොම කල්පනා කරගෙන රූපය කියන්නේ කුමක්ද? රූපදීතිකෝ භික්ඛවේ තස්මා රූපේ රූපන්ති උච්චති. කැඩී බිඳී යන හිඳයි රූපය කියලා කියන්නේ. එහෙනම් මේ රූපේ කැඩී බිඳී යනවා. තනියෙන් ඉන්න ගමන් කල්පනා කරනවා. ඊට පස්සේ වේදනාව කියන්නේ මොකද්ද? වේදේතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති. විඳින හිඳයි වේදනාව කියන්නේ. මෙයා දැන් තනියෙන් ඉන්න ගමන් කල්පනා කරනවා. දුක්ඛාර සත්‍ය ගැන හිමීට කල්පනා කර යනකොට බුදුරණන් වහන්සේ දේශනා කරනවා මොකද වෙන්නේ මෙයාට? භාගතුන් වහන්සේ දේශනා කරනවා පාමුජ්ජං ජායති. අර්ථය දැනෙනකොට ධර්මයේ සංවේදී වෙනකොට මෙයාගේ මොකද වෙන්නේ? හිත ප්‍රමුදිත වෙන්න පටන් ගන්නවා. බලන්න දැන් අපි ඕවා කරනවද කියලා පින්වත්නි. මේ පින්වතුන් අහන්න පින්වතුන්
තමන්ගේ ජීවිතේ නිකන් ඉන්න ගමන් ඔය තමන්ගේ ජීවිතේ ඔය දේවල් කරනවද? හැබෑවටම දුකින් නිදහස් වෙන්න කැමති අය. අපි හැමෝම කැමතියි මේ දුකින් නිදහස් වෙන්න. එහෙනම් අපි අහපු බණපදයක් දරාගෙන ඒක මේ හිතින් විතර්ක කර කර කල්පනා කරන්න ඕනේ. ඒක විමුක්ත ආයතනයක්. බුදුරණන් වහන්සේ දේශනා කරනවා ඔව් ධර්මයේ සිටින් නැවත නැවත මෙනෙහි කරයි නැවත නැවත ਵਿਚාරයි නුවණින් විමසයි. ඒක නුවණින් විමසනවා. මහණෙනි භික්ෂුව යම් ආයුරකින් අසන ලද යම් ආයුරකින් ඉගෙනගත් ධර්මයේ සිටින් නැවත නැවත මෙනෙහි කරයිද නැවත නැවත ਵਿਚාරයිද නුවණින් විමසයිද ඒ ආයුරින් ඒ භික්ෂුවේ සමෙහි ධර්මයේ අරුත මනවින් දැනගන්නවා. ධර්මයේ මනවින් දැනගන්නවා. ධර්මයේ අරුත නුවණින් දැනගන්නකොට මොකද වෙන්නේ? ධර්මයේ නුවණින් දැනගන්න භික්ෂුවගේ හිත ප්‍රමුදිත වෙනවා. නිදිමත අලසකම් මොකුත් නැහැ. ප්‍රමුදිත සිත ඇති ඊට පස්සේ ප්‍රීතිය හිතේ සතුටක් එනවා ලස්සන. ඇයි මේ ධර්මයක් දැන් හිත හිටියේ. ඒකත් එක්ක සතුටක් එනවා. ඊට පස්සේ ප්‍රීති සිත ඇත්තෝගේ කය සංසිඳ. කය දැන් ඔන්න සැහැල්ලු වෙනවා. කය පුළුන් රොදක් වගේ දැන්. මෙයාට කය දැනෙන්නේ නැහැ. ඇයි ධර්මයක් සිහි කරලා ප්‍රීතිය ඇති වුණා. ඊට පස්සේ ප්‍රීති සිත ඇතු කය සංසිඳේ. සංසිඳුණු කය ඇති කෙනා ඔන්න දැන් සැපයක් නිරාමිස සැපයක් දුක් විඳිනවා. කය දැනෙන්නෙත් නැහැ හිතත් සනීපයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැප ඇත්තෝගේ සිත සමාධිමත් වෙයි. එහෙම සමාධිමත් වෙලා අරහත් ඵල සමාධිය දක්වාම යනවා. අරහත්ත්වයට දක්වාම යනවා ඔය විමුක්ත ආයතනේ. බලන්නකො පින්වත්නි මේක කොච්චර වටින දෙයක්ද අපිට එහෙනම්. ධර්මය අහනකොටත් ඕක වෙනවා. කවුරු හරි කෙනෙක්. හොඳට කල්පනාවෙන් අහගෙන අරුත් හිතනවා. ධර්මයේ දේශනා කරනවා තව කෙනෙක්ට. මේ දන්නවද අද මං ඉගෙනගත්ත පටිච්චසමුපාදේ කියලා මේ හැම එකටම දුක ඉපදීම. ඉපදීමට හේතුව භවය. භවයට හේතුව උපාදානය. කීකේ දැන් තව කෙනෙක්ට කියලා දෙනවා. කියලා දෙනකොටත් මේක වෙනවා. ඊට පස්සේ මෙයා ධර්මයේ කාටවත් කියලා දෙන්නත් නැහැ. අහන එකත් නෙමෙයි කරන්නේ. මෙයා දැන් මොකද කරන්නේ? සජ්ජායනා කරනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කීකේ මෙහෙම මේ නාම රූපං විඥානං එහෙම විදියට මේ පාලියෙන් සජ්ජායනා කරන ගම ඔන්න අර්ථ හිතනවා. එතකොට මේ දේ වෙනවා. කය සැහැල්ලු වෙනවා. හිත ප්‍රමුදිත වෙනවා. සමාධිමත් වෙනවා. විමුක්ත ආයතනයගේ. ඊට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා ඒ දරාගත් එකක් තමන් තනියෙන් ඉන්න ගමන් කල්පනා කරනවා. දුක්ඛාර සත්‍ය, දුක්කට හේතුව, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. නැත්නම් මේ ආයතන වශයෙන් කල්පනා කරනවා. ආයතන කියන්නේ මොකද්ද? ඇස කියන ආයතනය. චක්කුම් බික්වේ නතුම්මාක භාගතුනාස කිව්ව විදිහට හිතනවා. ඇස ඔබේ නොවේ මහණියත් ඇල්ල දාන්න. තං වූ පහින හිතාය සුඛාය භවයි. ඒක අතහැරියම ඔබට බොහෝ කාලෙ හිත සුවපිනිස් පවතිනවා. දැන් හැට රූප පේනවා. චක්කු රූපානතුම්මාකං. රූප ඔබේ නොවේ මහණියනි අතහැරලා දාන්න. තං වූ පහින හිතාය සුඛාය. ඒ රූප අතහැරියම තේවෝ පහින හිතාය සුඛාය භවයි. ඒක රූප අතහැරියම ඔබට බොහෝ කාලෙ හිත සුවපිනිස් පවතිනවා. ඊට පස්සේ චක්කු විඥාන එහෙන් රූප දැනගන්නවා. ඒක ඔබේ නොවේ මහණෙනි අතහැරලා දාන්න. තම්පජහත. තංගෝ පහින හිතාය සුඛයි. ඒ ඇහෙන් රූප දැනගන්න එක ඔබේ නෙවෙයි නා. ඒක අතහැරියම බොහෝ කාලයක් හිත සුවපිනිස පවතිනවා. ඊට පස්සේ රූප හින්දා ස්පර්ශය හට ගන්නවා. විඥානෙ හින්දා. ওই තුන එකතු වෙන. ඒකත් ඔබේ නොවේ මහණෙනි. අතහැරලා දාන්න. අතහැරිය ගමන් ඔබට බොහෝ කාලයක් හිත සුව දැන් මෙයා මේක සජ්ජායන හිතන ගමන් හිතෙන් හිතනවා ලස්සන්ට. ඊට පස්සේ ওই රූප දැකලා යම්පිදං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පින තුම්හාක. ওই රූපයක් ඇහෙන් දැකලා ඔන්න දුකක් ඇති වෙනවා. සැපක් ඇති වෙනවා. ඊට පස්සේ ওই දෙකේ උපේක්ෂාවක් ඇති වෙනවා. භාගතුනාත් දේශනා කරනවා ඕක ඔබේ නොවේ මහණෙනි. අතහැරලා දාන්න. අතහැරිය ගමන් ඔබට බොහෝ කාලයක් හිත සුව වෙනස පවතිනවා. ආන්න තමන් දරාගත් ධර්මයක් නිදහසේ කල්පනා කරනවා. කල්පනා කරනකොට මොකද වෙන්නේ? අන්න හිත ප්‍රමුදිත වෙන්න පටන් ගන්නවා. කය සැහැල්ලු වෙනවා, ප්‍රීතිය දැනෙනවා, අරහත්ත්වයට කරා ගෙනියනවා. හරි පුදුමයි මේ ධර්මය. හරි පුදුමයි. අපේ මේ හිතේ මේ මොකක් හරි මේ විකාර දෙයක් දාගෙන තමයි අපි හැම වෙලාවෙම පීඩා විඳින්නේ. අපේ හිතට ওই වගේ ලස්සන දෙයක් දාගෙන අපි තනියෙන් කල්පනා කළොත් අම්බෝ මේ ලෝකේ සතුටින් ඉන්න අය අතර අපිත් එක්කෙනෙක්. ඒකයි සතුටින් ඉන්න කෙනානේ දුකෙන් නිදහස් වෙන්නේ. සතුටින් ඉන්න කෙනානේ දුකෙන් නිදහස් වෙන්නේ. ඉතින් බුදුරණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි විමුක්ත ආයතනෙ තමයි. එයා අහපු ධර්මයක් තනියෙන් ඉන්න ගමන් කල්පනා කරනවා. ඒක විමුක්ත ආයතනයක් පින්වත්නි. තමන්ගේ ජීවිතේට ඔබ පුරුදු කරනවා නම් සතුටු වෙන්න. දන්නේ නැත්නම් අද ඉඳලා පුරුදු කරන්න.
ඒක තමයි හතරවෙනි විමුක්ත ආයතනය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවද මහණෙනි පස්වෙනි විමුක්ත ආයතනය. පස්වෙනි විමුක්ත ආයතනය. අපිට මේ භික්ෂුව මේ භික්ෂුවට භාගතුන් වහන්සේ දේශනා කරනවා භාගතුන් වහන්සේ හරි භික්ෂුන් වහන්සේ නමක් හරි ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ඒ වගේම අහපු ධර්මයක් කාටවත් කියලා දෙන්නෙත් නැහැ මේ භික්ෂුව. ඊට පස්සේ අහන ධර්මයක් ඒ වගේම විස්තර වශයෙන් සජ්ජායනා කරන්නේත් නැහැ. ඒ වගේ මේ භික්ෂුව දරාගත්තේ ධර්මයක් එහෙම මේ හිතෙන් සිහි කර ඉන්නෙත් නැහැ. හැබැයි මේ භික්ෂුව එක දෙයක් කරනවා. නිවන අරහත්ත්වයටපත් වෙන්න. දැන් බලන්නකො මේ ඔක්කොම කරාට පස්සේ අපි දැන් මොකද්ද කියලා හිතනවනේ. බණ අහන එකනොත් නෙමෙයි මේ භික්ෂුව විමුක්තියට යන්නේ. ඊට පස්සේ ධර්මයේ කියද්දිත් නෙමෙයි විමුක්තියටපත් වෙන්නේ. සජ්ජායනා කරත් පිරිත් කියද්දිත් එහෙමත් නෙමෙයි. මෙයා මේ භික්ෂුව මේ ධර්මයේ දරාගෙන හිතෙන් තනියෙන් හිතන කොටත් නෙමෙයි. හැබැයි මේ භික්ෂුව එක දෙයක් කරනවා. අපිචකවාස අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහිතං හොති. මේ භික්ෂුව මොකද කරන්නේ? හිතේ එක්තරා වූ සමාධිමත් නිමිත්තක් මේ හිතේ තියෙනවා මේ භික්ෂුවට. භාවනාවක් කරලා මේ භික්ෂුව හිත සමාධිමත් කරගෙන යම් විදියකට. මේ සමාධි නිමිත්ත මේ භික්ෂුවට තියෙනවා. මේ සමාධි නිමිත්ත භික්ෂුවට තියෙනවා. බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා. සමාධි නිමිත්තක් මනවින් ඇති කරගත් වේ. ඊට පස්සේ මනවින් ඇති කරගෙන මේ භික්ෂුව හොඳින් ඒක මෙනෙහි කරනවා. හොඳින් දරා ගන්නවා. ප්‍රඥාවෙන් මනවින් අවබෝධ කරන ලද්දේ වෙයි. ඒ භික්ෂුවේ සමේ ධර්මීය අරුත් මෙනෙහි. මනවින් ධර්මීය අරුත් මනවින් දන්නේ වෙයි. ධර්මයේ මනවින් දන්නේ වෙයි. ධර්මීය අරුත් නුවණින් දැනගන්න. ධර්මයේ නුවණින් දැනගන්න. ඒ භික්ෂුව ප්‍රමුදිත බව ඇති වෙනවා. දැන් සමාධිය තුල ඉන්න ගමම්ම දහම් මානසිකාරයට ආවා. එතකොට මොකද වෙන්නේ? අර ටික වෙනවා. හිත ප්‍රමුදිත වෙනවා. ඊට පස්සේ ප්‍රීතිය ඇති වෙනවා. කය සැහැල්ලු වෙනවා. ඊට පස්සේ සැපේ භුක්ති විඳිනවා. අරහත්ත්වයටපත් වෙනවා. දැන් බුද්ධ කාලේ එහෙම එකක් වුණා ලස්සන සිද්ධියක්. භාගතුන් වහන්සේ මේ දස අසුබ කර්මස්ථාන කියලා දෙනවා. මේ මහණෙනි මේ ලෝකේ නූපං කාමච්ඡන්දේ නූපදින්ටත් උපන් කාමච්ඡන්දේ සම්පූර්ණ නැති කරලා දාන්නත් අසුබ නිමිත්ත තරම් මම එකක්වත් දකින්නේ නැහැ කියනවා භාගතුන් වහන්සේ. ඉතින් භාගතුන් වහන්සේ අසුබ නිමිත්තට මේ දස අසුබ කර්මස්ථාන කියා දෙනවා. මේ ඉදිමෙච්ච උද්දුමාතකය ඉදිමෙච්ච මේ ශරීරය. දැන් අපි ඉදිමෙච්ච කයක් දැක්කම ඊට පස්සේ අපිට අර රාගසිත ඒ නිමිත්ත ගත්තට පස්සේ රාගයේ සිතේ එන්න තැනක් නැහැ. ඇයි ඒක තමයි හිතේ තියෙන්නේ. යාගේ. විනීලකේ නිල් පාට වෙච්ච මැරිච්ච මල සිවුරක්. ඕක දැන් තියෙනවා මෙයාගේ හිතේ. දැන් මෙයාට ලස්සන පාටක් දැකලා හිතේ රාගයක් ඇති වෙනවා නම් අර නිල් පාට වෙච්ච සිවුර මතක් වෙනකොට මොකද වෙන්නේ? රාගය සුන් වෙලා යනවා. ඊට විපුබ්බගේ ඔන්න දකින්න සරව ගලන මල සිවුරක්. ඕක හොඳට හිතේ වැඩ කරනවා. මේක දැක්ක ගමන් මෙයාට මොකද වෙන්නේ? මේක මෙයා කල්පනා කරගෙන ඉන්න මේ සැරව ගන්න මගේ කයත් මෙහෙමයි කිය. දැන් කවුරු හරි ඔන්න ස්ත්‍රියක් හරි යනවා. මෙයාට මේ ස්ත්‍රිය ඇවිල්ලා ලස්සන රූපයක්. අපෝ මේ කයෙත් තියෙනම් මේ සැරව ගන්න එක. ඒ රූපෙට ඇවිල්ලා හිත අසර රිංගන්න විදියක් නැහැ. ඇයි? අර මේ ඕජාව වැగిරෙන එක ඒ නිමිත්ත අරගෙන ඉවරයි. බුද්ධ කාලේ එහෙම වික්ෂුවක් හිටියා. ඒ දැන් ওই දසාසබ කර්මස්ථානේ විපුබ්බකේ ඊට වික්ඛායිතකේ මේ කය සත්තු කාලා දාපු ශරීරය. ඕක මතක තියෙනවා. S2 වහගත්ත ගමන් මතක් වෙනවා මෙයාට. මේකම පුරුදු කරන හොඳට. මේකම මෙයා හොඳට පුරුදු කරනකොට මොකද වෙන්නේ? දැන් මෙයා ස්ත්‍රියක් ගෲපයක් දැක්ක ගමන් මේක මෙයා මේ නිමිත්ත ඇවිල්ලා මොකද කරන්නේ? මෙයාව රකින්නවා. අනේ මේ කයත් මේ බල්ල පූසෝ කාලා දාලා යන එක. මේකට මොකටද ඇලෙන්නේ? සුබ නිමිත්තට එන්න ඉඩක් නැහැ. ඉතින් මේකත් එක්ක මේ හිත සමාධිමත් වෙනවා. ධානය උපදිනවා. ඊට පස්සේ මෙයා මේක විමුක්තිය කරා යනවා. බුද්ධ කාලේ එහෙම හිටියා අට්ටිකය. ඔය දස සුබ කර්මස්ථානේ අට්ටික සංඥාව. මේ භික්ෂුව මේ ඇට සැකිල්ලක් දිහා හොඳට බලලා මේ මගේ කයත් ඇට සැකිල්ල යුක්තයි. ඊට පස්සේ මේ අනිත් අයගේ කයත් ඇට සැකිල්ලෙන් යුක්තයි. මේ ඇට සැකිල්ලේ මේක හොඳට හිතේ මවා ගත්තා. ඒ සංඥාව හොඳට ගත්තා. දැන් මේ නිමිත්ත තියෙනවා මේ භික්ෂුවට. දැන් මේ භික්ෂුව මේ නිමිත්තෙන් අනිති රාගෙන් පීඩාවක් නැහැ නේ.
කී ස්ත්‍රියක් කවුරුත් දැකලා මේ හිත ගිනි ගන්නේ නැහැ. දේශය ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා සඳහන් වෙන ආචාර්යයන් වහන්සේලා කියනවා හරි ලේ නැති වෙනකොට සැරව නැහැ කියනවා. සැරව නැති වෙනකොට ගඳ නැහැ කියනවා. ඒ වගේ කියනවා රාගෙ නැති වෙනකොට දේශයක් නැහැ කියනවා එතන. දේශය නැති වෙනකොට ඔව් එතන ඔව් නිදිමත අලසකමක් නැහැ කියනවා. නිදිමත අලසකම නැති වෙනකොට ඔව් එතන ඔව් ඉතුරු පංච නීවරණ මෙතන නැහැ කියනවා. සැකයක් නැහැ මේ භාගතුන වදාළ දෙය කොච්චර ඇත්තක්ද කිය සැකයකුත් නැහැ කියනවා. හිත විසිරෙන්නෙත් නැහැ කියනවා. දැන් මෙහෙම මෙයා පුරුදු කරපු නිමිත්ත මොකද කරන්නේ? මෙයා හොඳට ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා. දැන් මේ භික්ෂුවත් මේ විදිහටම කළා. මේ භික්ෂුවත් මේක හොඳට මේ අට්ටික සංඥාව මෙහෙම පුරුදු කරගෙන හිටියා. දවසක් මේ භික්ෂුව මිහින්තලේ ඉඳලා අනුරාධපුරයට වඩිනවා. සිතුල්පව්වට වඩිනකොට මේ ගෙදරක මේ අඬදබරයක් වෙලා මේ ලස්සන කාන්තාවක්. ගෙදර මිනිස්සුත් එක්ක වලියක් දාගෙන මොකද කළේ? දැන් ගෙදරින් එනවා ලස්සනට ඇඳගෙන. මේ දෙවුරුවක් වගේ ලස්සන ස්ත්‍රියක්. එනකොට දැන් මේ භික්ෂුන් වහන්සේ අර අටසැකිල්ල ගැන හොඳට කල්පනා කරගෙන මේ සමාධි නිමිත්ත ආරක්ෂා කරගෙන යනවා. වඩිනවා. වඩිනකොට මේ ස්ත්‍රිය බැලුවා මේ භික්ෂුවක් වඩිනවා පොඩ්ඩක් පොළඹ ගන්න කියලා hina වෙන්න ඕනි කියලා. හා ගාලා හැක ගාලා hina වුණා. අර භික්ෂුව බැලුවා මෙහෙම ඔලුව උස්සලා. සමාධි නිමිත්තෙන් බැලුවේ අට්ටික සංඥාවේ. ඔලුව උස්සලා බලනකොටම දැක්ක ඇටසැකිල්ලක් හැක ගාලා hina වෙනවා. ඒ දට්ටික දකින්නකොට මේ භික්ෂුවට මේ මොහොතේම සමාධි නිමිත්ත කෙලින්ම තමගේ හිතට කොච්චර බලපෑවද කියන්නේ ප්‍රීතිය ඇති වුණා පස්සද්ධිය ඇති වුණා. ඒ භික්ෂුව එතනම අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ මිනිස්සයා දැන් පිටිපස්සෙන් එනවා අනේ මගේ ගෑණි කොහෙ ගියාද එකීකේ දැන් පිටිපස්සේ ඔලුවත් ගහගෙන එනවා. එනකොට මේ භික්ෂුන් වහන්සේගෙන් හම්බුණා. මේ භික්ෂුන් වහන්සේ හම්බුණාට පස්සේ ඇහුවා මේ ඔබ වහන්සේ මෙතනින් ස්ත්‍රියක් යනවා දැක්කද කියලා ඇහුවා. ලස්සන ස්ත්‍රියක් මේ වගේ මෙහෙම. ඒ මුන්නාස් කිව්වා අනේ එහෙම කෙනෙක් නම් දැක්කේ නෑ කිව්වා. හැබැයි මෙහෙම දෙයක් දැක්කා කිව්වා. මේ ඇටසැකිල්ලක් ඇවිල්ලා හැක ගාලා hina වෙලා ගියා කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ අර සමාධි නිමිත්තෙන්ම අරහත්ත්වයටපත් වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්න පස්වෙනි විමුක්තායතනෙ තමයි ඒ සමාධි නිමිත්ත ආරක්ෂා කරගෙන ඒකෙන් නිදහස් වීම කරා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමානිකෝ භික්ඛවේ පංච විමුක්තායතනෙ පින්වත් මහණෙනි මේ තමයි විමුක්තායතන පහ. මොනවද? ඔව් තත් බික්කුණෝ අපමත්තස ආතාපිනෝ පහිතත්තස විරහිතෝ. යම් තැනක කෙලෙස් තවන වීරිය ඇති දහමට දීපුදා ධර්මයේ හැසිරෙන අප්‍රමාදී වූ භික්ෂුවගේ නිදහස් වූ සිත නිදහස් වේද? ශේනෝ ආශ්‍රවයන් ශේවි යද්ද නොපෙමිනි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්ත්වයට පැමිණෙද? එසේ දුකින් නිදහස් වීමට ඇත්තේ මේ තැන් පහ. කුමක්ද පින්වත්නි? ධර්මය අහනකොට තම විමුක්තායතනයක් එක. සසරෙන් නිදහස් වෙන්න ධර්ම ශ්‍රවණේ එහෙනම් තැනක්. සසරෙන් නිදහස් දුකෙන් නිදහස් වෙන ඊළඟ තැන තමයි ඒ ධර්මය අහලා තව කෙනෙක්ට කියලා දෙනවා. අන්න එහෙනම් දුකෙන් නිදහස් වෙන ඊළඟ තැන අහපු ධර්මයේ තව කෙනෙක්ට කියලා දෙනවා. අර්ථ වශයෙන් ලස්සනට. ඊළඟ තැන තමයි ඒ හිම අහපු ධර්මය තමන් මොකද කරන්නේ? සජ්ජායනා කරනවා. තමන් පිරිත් පැටියට කියනවා ලස්සනට බුදු කුටිය බුදුගේ ගේක වෙලා. ඒක සසරෙන් නිදහස් වෙන්න තියෙන දුකෙන් නිදහස් වෙන්න තියෙන තැන විමුක්තායතනය. ඊළඟ එක තමයි එහෙම දරාගත් ධර්මයක් කවුරුත් කාටවත් කියන්නේ නැහැ. තමන් තනියෙන් ඉන්න ගමන් හිතනවා. එහෙම හිතෙද්දිත් මෙන්න අරහත්ත්වේ කරා යන්න ඒක හේතු වෙනවා. අන්තිම එක මොකද්ද? තමන් යම් භාවනාවක් ප්‍රගුණ කරනවා. අසුබ නිමිත්තක් හරි ආසින ඒ තියෙනවා. ඒ වගේ නිමිත්තක් පුරුදු කරලා ඒකම උපකාරී කරගෙන අරහත්ත්වේ කරා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේව තමයි දුකෙන් නිදහස් වෙන්න තියෙන තැන්. දැන් බලන්න මේ පහ අපිට පුරුදු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ධර්ම ශ්‍රවණය. ධර්මයේ තව කෙනෙක්ට කියන ධර්ම දේශනාව. ඊට පස්සේ ඔව් ධර්මයේ සජ්ජායනා කරන ලස්සනට සූත්‍රයක්. ඊට පස්සේ ඉන්න ගමන් මේ සූත්‍රේ කල්පනා කරනවා වචනේ එක තේරුම. ඊට පස්සේ භාවනාවක් ඇති කරගෙන මේ භාවනා සමාධියත් එක්කම ධර්මයේ ප්‍රගුණ කරනවා. සිහි කරනවා. ඒ සියල්ලම මේ දුකින් නිදහස් වීමට ඇති තැන්. ඉතින් මේ පින්වතුන්ට මේ උතුම් බුද්ධ දේශනාව ඇසුරින් මේ සසර දුකින් සදාටම නිදහස් වෙන්න මේ විමුක්තායතන උතුම් බුද්ධ දේශනාව අපි හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කොට අමා මහ නිවනින්ම සැනසීම පිණිසත් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු.
පුණ්‍යානුමෝදනාව. අද දවසේ ධම්සයුරු සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 73 වෙනි ජන්මදිනයේ සමරන කුඩාමැණිකේ මෑණියන්ට සෙත් පැතීම් පිණිස අනුරාධපුර ගලෙන් බිදුණු වැව දුටුවැව අංක 892 B නිවසේ පදිංචි ඒ දරුවන් පින්වත් දරුවන් මුණුබුරන් ඒ පින්වත් මුණුබුරන් එකතු වෙලා. ඉතින් පින්වත්නි මේ පින්වතුන් මේ මොහොතේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ සසර දුකින් නිදහස් වෙන තැන් ගැන මේ ධර්ම දානමේ පින රැස් කරගත්තේ. ඉතින් මේ රැස් කරගත් සීල පින් අප්‍රමාණ පින් අපි පින් කැමති සිල් දෙවිවරුන්ට අනුමෝදන් කරමු. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන්ට සතරවරම් දෙවිවරුන්ට 38ක් වූ සෙන්පති දෙවිවරුන්ට අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සිල් දෙවිවරුන්ට බුදු සසුන සුරකින සිල් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සිල් දෙවියෝ දිවිමය වශයෙන් සපවත් වෙත්වා සූපත් වෙත්වා. අප සෑම සිල් දෙනාටත් මේ ධර්මයේ හැසිරීම පිණිස දෙවියන්ගේ උපකාර සලසා දෙත්වා. දෙවිවරුන්ටත් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ රැස් කළ අනන්ත පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයේ මැනවින් කියා දෙන මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ශාස්ත්‍රඥ වහන්සේ හදවතින් සරණ යාම අපට කියා දෙන අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේ සතවර්ෂාදි කාලයක් දිගහාසිරි සම්පත් සැලසේවා. ගුරු දෙවිඳුන්ට සුවසේ බුදු සසුන බබළුවමින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ 73 වෙනි ජන්මදිනයේ සමරන කුඩාමැණිකේ මෑණියන්ට මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් තුනුරුවනේ අනන්තානුභාව බලයෙන් දෙවියන්ගේ දේවානුභාව බලයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේ සතවර්ෂාදි කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත්තිය සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරීමෙන් සුවසේම ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් මීට වසර 14කට පෙර මියගිය සිරිල් ජයරත්න අබේකෝන් පියාණන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ දායකත්වයේ දරූ පින්වතුන් නමිනුත් පවුලේ සිළු දෙනා නමිනුත් නන් අයුරු උදව් උපකාර කළ පින්වතුන් නමිනුත් අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ගලෙන් බිඳුණු වැව දුටුවැව අංක 892 B නිවසේ පදිංචි පින්වත් දරු මුණුබුරන්ටත් ඒ සියලු පවුලේ ඥාතිනතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින ගුරු දෙමාපියන්ට ලක්වාසී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම ලෝකවාසී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන්ටත් එම් පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් උදව් උපකාර කළ පින්වතුන්ටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ ධර්මයේ හැසිරීමෙන් සුවසේම ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක අනගාരിക දූ දරුවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ඒ වගේම සද්ධා මාසිකම ධර්ම දාන ඒ පින්වත් සමාජිකයන්ටද මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ සෑම සිළු දෙනාටත් ඒ සියලුම පින්වතුන් වහන්සේලාටත් මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් තුනුරුවනේ අනන්තානුභාව බලයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරීමෙන් ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.